හොඳයි. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවනේ රසායනික කර්මාන්තවල වැදගත්කම. ඊළඟ පිටුවේ උඩම තියෙන මාතෘකාව තමයි රසායනික කර්මාන්තවල වැදගත්කම්. දැන් මේ වාගේ මම ඔයාලට කරුණු 6-7ක් දෙනවා. හැබැයි ඒවා ඒ වචනයෙන්ම පාඩම් කරගත යුතු නෑ. පැහැදිලිද කියන කතාව? ඒවා ඒ වචනයෙන්ම පාඩම් කර යුතු නෑ. අදහස ඔලුවට ගන්න. අදහස ඔලුවට ගත්තට පස්සේ ඔයාලට බොහොම පහසුවෙන් විභාගෙට ඒක ගලපලා ලියන්න පුළුවන්කම තියෙනවා. right? දැන් මේ රසායනික කර්මාන්තයක් ගත්තාම මොනවාද ඒකේ තියෙන වැදගත්කම් ටික? right? මොනවාද ඒකේ තියෙන වැදගත්කම්? දැන් අපි බලමු රසායනික කර්මාන්තයක වැදගත්කම මොකක්ද කියලා. විවිධාකාරයේ වැදගත්කම් තියෙනවා. විශේෂයෙන්ම මේ රසායනික කර්මාන්ත කරන රටවල් හරි ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි තියෙන රටවල් හරි ඉක්මනින් දියුණු වෙනවා. ඇයි? නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා වගේම ඒවා හරියට ලෝකයට විකුණන්න පුළුවන්. ඒතකොට දලදේශීය නිෂ්පාදනයේ ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ පිටින් ඒ වගේ එනවනම්. කියන්නේ දැන් අපි අපේ රට ඇතුලේ දැන් ගොඩක් ಜಾති නිෂ්පාදනය කරගන්නවා. දැන් රසායනික පෝර කියන්නකො. අපේ රට ඇතුලේ මාර රසායනික පෝර තොගයක් නිෂ්පාදනය කරගන්න පුළුවන් සම්පත් ටික තියෙනවා. අපි කරන්නේ නැති වුණාට. බැරි වෙලාවත් අපේ රට ඇතුලේ මේක කරන්න ගත්තා නම් පිට රටින් ගෙන්නන ප්‍රමාණය අඩු වෙනවා. ඉතිරි වෙන වැඩිපුර ඉතිරි වෙන අතිරික්තයක් වගේ තියෙනවා නම් පිට රට යවන්නත් පුළුවන්. හරි? ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියක් පටන් ගන්නකොට කර්මාන්ත ශාලාවක් පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම එතෙන්ට මොනවා වෙනවද? සේවකයින්ට පුහුණු නොපුහුණු සේවකයින්ට රැකියා අවස්ථා හම්බ වෙනවා. ඒ ජන ජීවිතය තුළ මිනිස්සුන්ට රැකියාව ලැබෙනවා. ඒ රැකියාවන් තුළ තවත් අනුරැකියාවන් නිර්මාණය වෙනවා. කියන්නේ මේ රැකියා මෙවවල තව තවත් අණු කොටස් නිර්මාණය වෙනවා. එතකොට ඒක වාසියක්ද වාසියක්ද? වාසියක්. එතකොට ඒ අයටත් තව දුරටත් මොනවා වෙනවද? මුදල් හදල් හම්බ කරගන්න chance එක හම්බ වෙනවා. උදාහරණයක් හැටියට මම උදාහරණයක් ගන්නම්කෝ. යම් කිසි ප්‍රදේශයක කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා කියන සේවකයෝ 500ක් එකතු කරගෙන. එතකොට පිටින් එනවා සේවකයෝ. ඒ සේවකයෝ ආපුහාම ඒගොල්ලන් නවාතැන් ගන්න බෝඩින් කුලියට දෙන්න පුළුවන් තමන්ගේ කාමර ගෙවල් වල තියෙන වැඩිපුර තියෙන. ඒතර අමතර ආදායම. ඒගොල්ලන්ට ආහාර පාන සපයන්න තව කඩවල් ඇති වෙනවා. ඒගොල්ලන්ට බෙහෙත් ගන්න තව ෆාමසි. ඒතර මේ ප්‍රදේශයේ දියුණු වෙනවා. ඒතර ඔයාලට පැහැදිලිද රසායනික කර්මාන්තයක් යම් ප්‍රදේශයක පටන් ගත්තාම ඒකෙන් මිනිස්සෙයින්ට හානි කර වෙන්නේ නැතුව රසායනික කර්මාන්තයක් කරන්න තාක්ෂණය දැන් තියෙනවා. ඒතකොට ඒ වගේ දේවල් වලට විරුද්ධ වෙන්නේ නැතුව ඒගොල්ලෝ ඒකට සපෝට් එක දුන්නොත් එහෙම ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන් දියුණු වෙනවා. දැන් අපේ මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ මොකක් හරි කර්මාන්තයක් ගේනොත් ඉස්සල්ලා මේකේ තියෙන වැරදි ටික හොයන. අම්මෝ මෙහිම වෙනවා මෙහිම වෙනවා මෙහිම වෙනවා මෙහිම වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? කාටවත් මොකුත් නැතුව යනවා. පැහැදිලිද? ඒ නිසා මේ රසායනික කර්මාන්තය තමන්ගේ ප්‍රදේශය තුල පටන් ගන්නවා නම් ඒකට කැමති වෙන්න. හැබැයි ඒකට නිර්ණායකයක් දාන්න ඒකෙන් පරිසර දූෂණය සහ මිනිස්යාගේ සාමාන්‍ය සෞඛ්‍යයට බාධාවක් ඇති නොවන පරිදි කරොත් එහෙම රසායනික කර්මාන්ත කරනවා කියන්නේ රටක් ඉහළටම යනවා. දැන් ලංකාව ඇතුලේ මාර රසායනික කර්මාන්ත ගොඩක් කරන්න පුළුවන්. ඔයාලට දරුවනේ ඔයාලා දන්නේ නැතුව ඇති ලංකාවේ තමයි ආසියාවේ වැඩිම ස්වභාවික සම්පත් තියෙන රාජ්‍යය. ඒකනේ මේ පිට රටවල් වලින් පුදුම අවස්ථා ගන්න මේකේ භූමිය මිලදී ගන්න මොනවා හරි ස්වභාවික සම්පතක් තියෙන.
දැන් එප්පාවල ගත්තහම එප්පාවල සම්පූර්ණ මුළු ලංකාවටම නෙමෙයි දකුණු ආසියාවටම පොහොර නිෂ්පාදනය කළ හැකි ඇපටයිට් කන්දක් තියෙන එප්පාවල. පුල්මුඩේ තියෙනවා ඛනිජ වැලි නිදිය. ඊට පස්සේ මොනවාද මන්නාරමේ මුතු තියෙනවා. රත්නපුර ප්‍රදේශයේ ආශ්‍රිතව මැණික් තියෙනවා. ඔය වනාත විල්ලුව වගේ ප්‍රදේශවල කිරිමැටි තියෙනවා සිමෙන්ති වලට ගන්න ප්‍රදේශ. ඒ වගේම අවසාදිත හුණුගල් තියෙන ප්‍රදේශ මාතලේ වගේ ප්‍රදේශවල තියෙනවා. මිනිරන් තියෙනවා. ඔය හැම එකකින්ම ප්‍රධාන නිෂ්පාදනයට අමතරව තවත් අතුරු නිෂ්පාදන කර හැකි. නමුත් ලංකාවේ රට වටේට මුහුද තියෙන ලුණු හැදුව හැකි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදුව හැකි දැවැන්ත රසායනික නිෂ්පාදන තොගයක් ලංකාව ඇතුලේ කරන්න පුළුවන්. නමුත් ඒව කරනවද? තාම නෑ. හරිද? තාම නෑ. ඉතින් ඒක නිසා මොකක් වෙනවද? ලංකාවේ හැමදාම මේ තියෙන තත්ත්වෙම තමයි. බලන්න ඉතින් කොයිතරම් අපරාධයක්ද ඒ වෙන්නේ. කරන්න දෙයක් නෑ. ඉතින් ඒවට උගත් බුද්ධිමත් ප්‍රධානියෝ පත් වෙන්න ඕන. දේශපාලඥයෝ වුණාම උගත් සහ බුද්ධිමත් ඒ කර්මාන්තේ හැන්ඩල් කරන්න පුළුවන් දැනුමක් තියෙන කෙනෙක් ආවොත් එහෙම ලංකාව අවුරුදු 2-3න් ඉහළ තැනකට ගෙන හැකියි. මුළු දකුණු ආසියාවටම පොහොර නිෂ්පාදනය කරලා ලංකාවේ අංකයකට ගේන්න පුළුවන්. මුළු දකුණු ආසියාවටම සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරලා ලංකාව අංකයකට ගේන්න පුළුවන්. මුළු ආසියාවටම අවශ්‍ය වෙන ලුණු ටික නිෂ්පාදනය කරන්න පුළුවන් ධාරිතාවයක් අපේ ලංකාව ඇතුලේ තියෙනවා. ලුණු ඕනෙම නෑ කියමුකෝ. මුළු දකුණු ආසියාවටම අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන්න. රූටයිල්, ඉල්මනයිට්, තෝරියම් වගේ විකිරණශීලී මූලද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න හැකියාවක් තියෙනවා. දැවැන්ත මුතු මැණික් ජාලයක් තියෙනවා. ඒවා හැමම තියාගෙන අපි මොකද කරන්නේ? මෙලෝදයක් නැති જાතියක් වගේ පිට රටින් ණය ගන්නවා. කනගාටුදායක නැද්ද? ඇත්තෙන්ම කනගාටුදායකයි. ඒ නිසා ලංකාව කෘෂිකර්මාන්තයෙන් දියුණු කරන්නා සේම ලංකාව රසායනික කර්මාන්ත වලිනොත් දියුණු කළ යුතුමයි. රසායනික කර්මාන්ත වලිනොත් දියුණු කළ යුතුයි. පළමුවත් දියුණු කළ යුතුයි, දෙවනුවත් දියුණු කළ යුතුයි, තෙවනුවත් දියුණු කළ යුතුයි. ගොවිතැනින් අංකයකට ලංකාවට ගේන්න බෑ. ස්වභාවික විපත් ඇති වෙනවා. දැන් ලංකාව දැන් තියෙන තත්ත්වය හැටියට පෙරදිග ධාන්‍යාගාරය කරන්න අමාරුයි. නමුත් අපිට ලංකාවේ මිනිස්සෙයින්ට අවශ්‍ය භවභෝග ටික ලංකාවේ වවාගෙන රසායනික කර්මාන්ත ටික දියුණු කරලා සියලුම ණය ටික ගෙවන්න පුළුවන්. කෝ කරනවා? කවුරුත් කරන්නේ. කරන්න දන්න අය ඉන්නවද? දැනුම තියෙන අය ඉන්නවද? තාක්ෂණෙත් හදාගන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඉන්නවද? අපොයි ඕන තරම් ඉන්නවා. හැබැයි ප්‍රධාන හේතුව මොකද්ද? ඉහළ පුටුවල ඉන්නේ මීහරක් ටිකක්. සරලවම කියනවා නම් ඒක තමයි. ඒ නිසා මොකද වෙන්නේ? ලංකාවේ රසායනික කර්මාන්ත අතින් ලංකාව දියුණු කරන්න පුළුවන් හැකියාව නැති වෙලා තියෙනවා. කවදා හරි දවසක මේ සඳහා ඉහළ පුටුවලට උගත් බුද්ධිමත් මේ රට ගැන කැක්කුමක් තියෙන උන් ටිකක් පත් වුණොත් එහෙම අන්න එදාට ලංකාව රසායනික කර්මාන්තතින් දියුණු කරලා පිටරට තියෙන සීරම ණය ගෙවලා අනිත් රටවලටත් ණය දෙන්න පුළුවන් තත්ත්වයට ලංකාව ගෙන්න ගත්ත හැකි. තවත් පුළුවන්. ඒ තරම් මේ පොළව ස්වභාවික සම්පත් අතින් සාරවත් නිජ බිමක් කියලා කියන්න පුළුවන්. පැහැදිලිනේ? right. ඒ නිසා ඔයාලට තේරෙනවද රසායනික කර්මාන්තයක් කරපුවාම ඒකෙන් ලැබෙන වැදගත්කම්? දැවැන්ත වැදගත්කමක් තියෙනවා. මේ ආවට ගියාට මේ කට කහනවට මේවා කියනවා නොවේ. පැහැදිලි? right. හොඳයි. එහෙනම් අපි රසායනික කර්මාන්තවල වැදගත්කම් ටික අපි විභාගෙට ලියන්න අවශ්‍ය ටික ලියාගමු. අංක 1 දාලා ලියන්න. අංක 1
දලදේශීය නිෂ්පාදනය ඉහළ යාම. දලදේශීය නිෂ්පාදනය ඉහළ යාම. අංක 2 අංක 2 අංක 2 දෙවෙනි අංකය දැන් ඔය නිෂ්පාදනය කරන රසායනික ද්‍රව්‍ය ආනයනය සීමා කරන්න ලියන්න. නිෂ්පාදනය කරන රසායන ද්‍රව්‍ය ආනයනය සීමා කළ හැකි වීම. දැන් නිෂ්පාදනය කරන ඒවා ආනයනය සීමා කරන්න පුළුවන්. ආනයනය සීමා කළ හැකි වීම. තුන්වෙනි එක අතිරික්ත නිෂ්පාදන අපනයනය කළ හැකි වීම. පිටරට යවන්න පුළුවන් වැඩිපුර තියෙනවා. අතිරික්ත නිෂ්පාදන අපනයනය කළ හැකි වීම. අතිරික්ත නිෂ්පාදන අපනයනය කළ හැකි වීම. හතර රැකියා අවස්ථා උත්පාදනය වීම. රැකියා අවස්ථා උත්පාදනය වීම. රැකියා අවස්ථා ඇති වෙනවා. හරි මේක බරපතලම වාසියක්. රැකියා අවස්ථා උත්පාදනය වීම. ඊළඟ අංක 5. මෙන්න මේ අයටත් රස්සා ලැබෙනවා ලියන්න. සේවක පුහුණුකරුවන් සේවක පුහුණුකරුවන් සේවක පුහුණුකරුවන් කමා අතරමැදියන් කමා ප්‍රචාරක මාධ්‍ය වැනි අවස්ථා ඇතිවීම. මේගොල්ලන්ට අවස්ථාවක් ලැබෙනවා. කර්මාන්තයක් පටන් ගත්තොත් නේ පුහුණුකරුවන්ට අවස්ථාව ලැබෙන්නේ. අතරමැදියන්ට අවස්ථාව ලැබෙන්නේ. ප්‍රචාරක මාධ්‍ය වලට අවස්ථාව ලැබෙන්නේ. දැන් කර්මාන්තයක් පටන් ගන්න නිසා ටීවී ඇඩ් හම්බෙන්නේ. නේද? දැන් මොකක් හරි දැන් හිතන්න උදාහරණයක් විදිහට රයිගම් සෝයාමී. ඔක පටන් ගත්තේ නැත්නම් රයි සෝයාමීට ඇඩ් කොහෙන්ද? ලංකා සෝයි. ඇඩ් කොහෙන්ද? ඔය මාධ්‍ය ආයතන දුවන්න. ඒවා හම්බ වෙනවා. පැහැදිලිද? 6 අංක 6 තව තමයි එක කර්මාන්තයක ප්‍රතිඵලයක් ලෙස තවත් කර්මාන්තයක අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙනවා. ඒතර කර්මාන්ත ජාලයක් හැදෙනවා. එක කර්මාන්තයක් කරපුවාම හැදෙන නිෂ්පාදනය තවත් කර්මාන්තයක් කරන අමුද්‍රව්‍යයක් වෙන අවස්ථා තියෙනවා. ඒතර කර්මාන්ත ජාලයක් මේ සෑදීම සිද්ධ වෙනවා. ලියන්න. එක් කර්මාන්තයක ප්‍රතිඵල තවත් කර්මාන්තයක අමුද්‍රව්‍ය ලෙස භාවිතා කළ හැකි නිසා තවත් කර්මාන්තයක අමුද්‍රව්‍ය ලෙස භාවිතා කළ හැකි නිසා
කර්මාන්ත ශේෂ්ත්‍රය දියුණු වීම. කර්මාන්ත ශේෂ්ත්‍රය දියුණු වීම. උදේ කර්මාන්ත ශේෂ්ත්‍රය දියුණු වෙනවා හොඳේ. ලේසිනේ. අය අපිට ඒව මේවා කරන්න දෙයක් නෑ. ශේෂ්ත්‍රය දියුණු වෙනවා දැන්. කර්මාන්තයක් ඇති වෙනකොට ඒකෙන් අතුරු ඵලයකට තවත් කර්මාන්තයක් ඇති වෙනවා. ඒතර කර්මාන්ත ජාලය. හරි. ඉන්ඩස්ට්‍රි එක. හත්වෙනි එක. අනික තමයි ඔය කර්මාන්ත ගොඩක් ඇති වෙනකොට දැන් සෝයා මීට් වර්ග ගොඩක් ඇති වෙන නිසානේ ඒගොල්ලෝ අතර තරංගයක් ඇති වෙලා තියෙන්නේ. එතකොට උසස්ම තත්ත්වයෙන් පාරිභෝගිකයාට මේක දෙන්න උත්සාහ කරනවා. උසස්ම තත්ත්වයෙන් පාරිභෝගිකයාට මේක දෙන්න උත්සාහ කරනකොට මොකද වෙන්නේ? ඉහළ නිමැවුම් භාණ්ඩයක්, ඉහළ ක්වොලිටි එකක් තියෙන භාණ්ඩයක් තමයි එන්නේ. ඒ ක්වොලිටි එක හම්බෙනවා. රයිට්. ලියන්න 7. නිෂ්පාදන අතර ඇතිවන තරංගය නිසා නිෂ්පාදන අතර ඇතිවන තරංගය නිසා උසස් නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම. උසස් නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම. ඔය 7 ඉතින් ඔය විදිහටම ඕනේ අදහස මතක තියාගෙන ඇහුවොත් ලියන්න. හරිද? ඔය විදිහට කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඇහුවොත් ලියනවා. තේරෙනවනේ? right. ඒවලට මම හිතනවා හොඳ අවබෝධයක් පැහැදිලි වීමක් වෙන්න ඇති රසායනික කර්මාන්තවල වැදගත්කම පිළිබඳව. හරි? right. අපි මෙහෙම්මම ඊළඟ මාතෘකාවටත් යමු. ඊළඟ මාතෘකාව තමයි ලෝකයේ රසායනික කර්මාන්ත වර්ග. ලෝකයේ රසායනික කර්මාන්ත වර්ග. මං එදා දුන්න විස්තරය පැරණි සිලබස් එකට අදාළ එකක් නිසා අලුත් විස්තරය දෙන්නම්. මේ සිලබස් එකට අදාළ එක. හරි. මේ ලෝකේ නිෂ්පාදන අතින් 80%ක් 80%ක්ම වෙන්නේ බහු අවයවික සහ ප්ලාස්ටික් වර්ග. අපි බහු එක පාඩම කලින් කරලා දෙන්න. මේ ලෝකයේ 80%ක්ම වෙන්නේ බහු අවයවිකයි ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය. බලන්න ඔය හැම දැන් මේ පෑන ගන්නකො. මේ පෑනේ හැම කෑල්ලම ප්ලාස්ටික්. බහු අවයවික මේ පොලිතීන්, පොලිප්‍රොපීන්, පොලිස්ටයරීන්, නයිලොන් මේ දැන් ඇඳලා ඉන්න එක පොලිස්ටයරීන්. පොලිස්ටයරීන් පොලියස්ටර් මේ ඇඳලා ඉන්න ඇඳුම හැම තැනම බහු අවයවික සහ ප්ලාස්ටික් තමයි 80%ක් වැඩිම තියෙන්නේ. ඒ කියන්නේ මොනවාද? 80%ක්ම බහු අවයවික සහ ප්ලාස්ටික්. ඔය ප්‍රධාන නිෂ්පාදනයේ ලෝකේ. එතකොට ඉල්ලුම කවදාවත් නැති වෙනවද? අනේ නැහැ. මිනිස්සු ඇඳුම් අඳින එක නැති වෙන්නේ නෑනේ. බහු අවයවික සහ ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය නැති වෙන්නේ නැහැ. ඊළඟ 6ක් විතර පොහොර වර්ග. පොහොර නිෂ්පාදනයේ වගා කිරීම නැති වෙනවද? ඛණ්ඩ නැති වෙලා ගිහින් හරියන්නේ නැහැ. පොහොර අවශ්‍යයි. 6ක් විතර ලෝකයේ පොහොර තමයි නිෂ්පාදනය වෙන්නේ. හරි? ඒ වගේම මේ රසායනික කර්මාන්ත වලින් ඇතිවන නිමවුම්. ඒ කියන්නේ ඉතිරි නිමැවුම් නිසා වර්ග 4කට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇතිවන නිමැවුම් අවසානයේ ලැබෙන ප්‍රතිඵල නිසා රසායනික කර්මාන්ත වර්ග 4ක් කියලා නිමැවුම් අනුව බෙදන්න පුළුවන්. මොකක් අනුවද? නිමැවුම්. ඒ කියන්නේ කරන නිෂ්පාදන අනුව වර්ග 4යි. right? 1 2 3
හතරකට බෙදන්න පුළුවන් වර්ග. right. පළවෙනි එක තමයි පළවෙනි නිෂ්පාදන වර්ගය තමයි මූලික රසායන ද්‍රව්‍ය basic chemicals industry. මූලික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය පළවෙනි එක. රසායනික ද්‍රව්‍ය කෙලින්ම නිෂ්පාදනය කරන ඒවා තමයි මේ ගණයට දාන්නේ. මූලික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය. දෙවෙනි එක තමයි ජීව විද්‍යාත්මක රසායනික ද්‍රව්‍ය කියන්නේ ජීවීන්ට වැදගත් වෙන ඒවා. ජීව විද්‍යාත්මක රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය. ඒ කියන්නේ biological chemical industry. biological chemical productions කියලා කියනවා නිෂ්පාදනය. මේ ජීවීන්ට අවශ්‍යව දැන් මූලිකවම නිෂ්පාදනය කරන ඒවා කියන්නේ සාමාන්‍ය නිෂ්පාදන. ඊළඟට ජීව විද්‍යාත්මක ජීවීන්ට අවශ්‍ය වෙන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන. තුන්වෙනි එක තමයි විශේෂිත රසායනික ද්‍රව්‍ය special chemicals. විශේෂිත රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය. විශේෂිත රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය. විශේෂය. ඊළඟ හතරවෙනි එක තමයි පාරිභෝගික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය. කියන්නේ පාරිභෝගිකයා ගන්න සුවඳ විලවුන් ඒවා මේවා. හරි ඒවා නිෂ්පාදනය කර. පාරිභෝගික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය. එතකොට ඔයාලගෙන් ඇහුවොත් අර කලින් ඒවා ලියන්න එපා. පාරිභෝගික රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය. පාරිභෝගික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය. පැහැදිලිනේ? හරි. ඔන්නෝම නිෂ්පාදන වර්ග කීයක් අපිට දකින්න හම්බ වෙනවද? 4ක්. රයිට් මොනවාද දකින්න හම්බ වෙන්නේ ලෝකේ රසායනික කර්මාන්ත 80%ක් බහුවයක හා ප්ලාස්ටික්. 6%ක් පොහොර. ඒ නිෂ්පාදනය කරන දේවල් අනුව වර්ග 4කට බෙදෙනවා. එකක් තමයි මූලික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, ජීව විද්‍යාත්මක රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, ඊළඟ විශේෂිත ස්පෙෂල් කෙමිකල් ඉන්ඩස්ට්‍රි එක, පාරිභෝගික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය. හරි කස්ටමර්ස්ලාට අවශ්‍ය ඒවා නිෂ්පාදනය කරන ඒවා. දැන් මේ දෙක නම් තියෙන මොනවාද මේ මූලික රසායනික ද්‍රව්‍ය කියලා කියන්නේ? මූලික රසායනික ද්‍රව්‍ය. ඔව්. බහුවයක කාබනික රසායනික ද්‍රව්‍ය පෝර වර්ග මේ ටික තමයි ඔක්කොම බේසික් කෙමිකල්ස් කියන જાතියට වැටෙන්නේ. ඒ ජීව විද්‍යාත්මක ඒවා ඖෂධ වර්ග, බෙහෙත් වර්ග, එන්සයිම්, ප්‍රෝටීන් ඒවා කෘතිම හෝමෝන කෘතිමව නිෂ්පාදනය කරනවා නම් ඒවට කියන්නේ ජීව විද්‍යාව බයොලොජිකල් කෙමිකල් ඉන්ඩස්ට්‍රි එක. ඊළඟ විශේෂිත රසායන ද්‍රව්‍ය කියන්නේ ස්පෙෂල් කෙමිකල් ඉන්ඩස්ට්‍රි. මොනවාද ඒවා? තීන්ත, පිරිසිදුකාරක, උත්ප්‍රේරක, වර්ණකාරක, පරීක්ෂණාගාර ද්‍රව්‍ය වගේ જાති. පාරිභෝගික රසායනික ද්‍රව්‍ය සබන්, සේදුම්කාරක, සුවඳ විලවුන්, ඊට පස්සේ මොනවා හරි අලවන જાති, මේකප් බඩු ඔය ඔක්කොම එකතු වෙන්නේ මොනවාද? පාරිභෝගික රසායනික ද්‍රව්‍ය ගණයට. එහෙනම් ලෝකයේ රසායනික කර්මාන්ත වර්ග ප්‍රධාන වශයෙන් 4යි. ඒකෙනුත් 80%ක් බහුවයක සහ ප්ලාස්ටික් 60%ක් පොහොර. ඉතුරු ඒවා තමයි අනිත් ඒවා. පැහැදිලි? right. දැන් දරුවනේ අපි මේ ටික සටහන් කරගමු. ලෝකේ රසායනික කර්මාන්ත වර්ග කියලා තියෙනෝනේ. දාන්න පළවෙනි තරුව.
පළවෙනි තරුව දාලා ලියන්න. ලෝකයේ 80%ක්ම සිදු කරනුයේ 80%ක්ම සිදු කරනුයේ 80%ක්ම සිදු කරනුයේ මොනා කිරීමද? 80%ක්ම සිදු කරන්නේ බහුවවයක හා ප්ලාස්ටික් නිෂ්පාදනයයි. බහුවවයක හා ප්ලාස්ටික් නිෂ්පාදනයයි. බහු අවයවික හා ප්ලාස්ටික් නිෂ්පාදනයයි. බහු අවයවික හා ප්ලාස්ටික් නිෂ්පාදනයයි. ඊළඟ තරුව 6% පමණ පොහොර නිෂ්පාදනය කරයි. 6% පමණ පොහොර නිෂ්පාදනය කරයි. සිරහයක් පමණ පොහොර නිෂ්පාදනය කරයි. ඊළඟ තරුව රසායනික කර්මාන්තයේ ලැබෙන නිමැවුම් අණුව රසායනික කර්මාන්තයේ ලැබෙන නිමැවුම් අණුව රසායනික කර්මාන්තයේ ලැබෙන නිමැවුම් අණුව ඒවා ප්‍රධාන වර්ග හතරකට බෙදිය හැකිය. ඒවා ප්‍රධාන වර්ග හතරකට බෙදිය හැකිය. ප්‍රධාන වර්ග හතරකට බෙදිය හැකිය. එක මෙහෙම මම මේ ලියපු විදිහටම ලියන්න ඕනේ 1 2 3 4 දාලා ලියන්න. එක මූලික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය basic chemical productions මූලික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය හරි basic chemicals ටික මූලික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය යටින් ලියන්න මෙතනින් මෙයාගේ ඊළඟ රූලේ ලියන්න මෙයාගේ උදාහරණ බහු අවයවික ප්ලාස්ටික් පොහොර වර්ග බහු අවයවික ප්ලාස්ටික් පොහොර වර්ග බහු අවයවික ප්ලාස්ටික් පොහොර වර්ග තව එකක් ලියන්න කාබනික හා අකාබනික රසායන ද්‍රව්‍ය organic and inorganic chemicals
කාබනික හා අකාබනික රසායනික ද්‍රව්‍ය. කාබනික හා අකාබනික රසායන ද්‍රව්‍ය. කාබනික හා අකාබනික රසායන ද්‍රව්‍ය. right. अंक 2 ඊළඟ රුලේ अंक 2 ජීව විද්‍යාත්මක රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය. ජීව විද්‍යාත්මක රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය. ජීව විද්‍යාත්මක බයොලොජිකල් දේවල් නිෂ්පාදනය. ජීව විද්‍යාත්මක රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය. ජීව විද්‍යාත්මක රසායන ද්‍රව්‍ය. හරි. ඊට පස්සේ ඒකට උදාහරණ ලියමු. ඖෂධ වර්ග විටමින් හෝමෝන එන්සයිම ප්‍රෝටීන් කෘමිනාශක ඔයාලා ලියා ගන්න බැරි වුණා නම් මොනා කරන්නද? මේ නොකරලා පොස් කරලා ලියන්න. හරි. නිෂ්පාදනය. ඊළඟට තුන්වෙනි එක විශේෂිත රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය. විශේෂිත රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය. special chemicals. special chemicals. special. හරි. special chemicals යටතේ ලියන්න. තීන්ත. या විශේෂිත රසායනික ද්‍රව්‍ය තීන්ත. ඊළඟට පිරිසිදු කාරක. මොනවාද? පිරිසිදු කාරක. පිරිසිදු කාරක. ඊළඟට උත්ප්‍රේරක. උත්ප්‍රේරක කියලා જાතියක් කලින් ඉගෙනන ඒක. උත්ප්‍රේරක. ඊළඟ එක වර්ණකාරක. ඊළඟ එක පරීක්ෂණාගාර ද්‍රව්‍ය. ඒ විශේෂිත රසායනික ද්‍රව්‍ය වලට වැටෙනවා. special chemicals. ඊළඟ හතරවෙනි එක ඊළඟ රූලේ පාරිභෝගික රසායනික ද්‍රව්‍ය. පාරිභෝගික රසායනික ද්‍රව්‍ය. පාරිභෝගික රසායනික ද්‍රව්‍ය. පාරිභෝගික රසායනික ද්‍රව්‍ය. ලියන උදාහරණ පාරිභෝගික රසායනික ද්‍රව්‍ය. හරි. සබන් රූපලාවන්‍ය ද්‍රව්‍ය
ඇලවුම්කාරක සබන් රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඇලවුම්කාරක, සේදුම්කාරක, සේදුම්කාරක. දැන් දරුවනේ ඔයාලට පැහැදිලි වෙනවා ඇති මේකේ තියෙන විස්තරය. දැන් අපි මොනවද කතා කරේ? මෙන්න මේ සංකල්පය ගැන කතා කරා. මේ සංකල්පය ගැන. එතකොට දැන් අපි ප්‍රධාන රසායනික කර්මාන්ත වර්ග ගැන කතා කරානේ. පොහොර. ඊට පස්සේ බහුවෝවික සහ ප්ලාස්ටික්. පොලිමර්ස් කියලා කියන්නේ පොලිමර් කියලා කියන්නේ. ඒවා. ඊට පස්සේ මේ ජීව විද්‍යාත්මක බයොලොජිකල් දේවල් නිෂ්පාදනය. ස්පෙෂල් කෙමිකල් නිෂ්පාදනය කරන එක. ඊට පස්සේ මොනවාද? අපි පාවිච්චි කරන පාරිභෝගික රසායනික ද්‍රව්‍ය කියලා කොටස් 4කට බෙදන්න පුළුවන්. හරි. ඔන්න ඔය දේවල් තමයි ඇත්තටම රසායනික කර්මාන්තය යටතේදී නිෂ්පාදනය කරන්නේ. හොඳයි. එහෙනම් පළවෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. පළවෙනි වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඊළඟට ඔයාලට හම්බෙන්න පුළුවන් දෙවෙනි වීඩියෝ එකේ. දෙවෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරනවා රසායනික කර්මාන්තයක් කරගන්න අවශ්‍ය 5M සංකල්පය සහ 5S සංකල්පය ගැන. හමු වෙමු ඊළඟ වීඩියෝ එකේ.